හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා chapter 8 theoretical distributions පාඩමේ පළවෙනි part එක. එතන මේකේ ඇත්තරම parts තුනක් විතර කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ distributions තුනක් ගැන මේ පාඩමේදී කතා කරන්න තියෙනවා. binomial distribution, Poisson distribution and normal distribution. එතන මේ වීඩියෝ එකේදී පළවෙනි part එක වෙන binomial distribution එක ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ binomial distribution කියන්නේ මොකක්ද? කොහොමද ඒක අපි අර්ථකථනය කරන්නේ, මොනවද ඒ වගේ ලක්ෂණ, ඒ වගේම මේක අපි ගණිතමය වශයෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද, ඒකේ ශ්‍රිතය මොකක්ද, ඒ වගේ ප්‍රධාන කරුණු ටිකක් සහ මේ ද්විපද ව්‍යාප්තියට අදාළව අපේ මැනුවල් එකේ තියෙන ප්‍රායෝගික ගැටලු මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ද්විපද ව්‍යාප්තිය. ඒතර මේ ද්විපද ව්‍යාප්තිය කියලා අපි කියන්නේ discrete probability distribution එකක්, විවික්ත සම්භාවිතා ව්‍යාප්තියක්. ඒතර ඒ විවික්ත සම්භාවිතා ව්‍යාප්තිය ආශ්‍රිත ගණනය කිරීම කරන සම්භාවිතාවන් හොයන්න අපිට මේ ද්විපද ව්‍යාප්තිය යොදා ගන්න පුළුවන්. හැම සම්භාවිතා ගණනය කිරීමකටම මේක යොදා ගන්න බෑ. ඒකට ද්විපද ව්‍යාප්තිය කියන එක ගොඩනගන්නේ මෙන්න මේ කොන්දේසි හතරත් එක්ක. ද්විපද ව්‍යාප්තියක ආශ්‍රයෙන් අපි ගාණක් හදන්නේ. එහෙම නැත්නම් ද්විපද ව්‍යාප්තිය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන්න ගත්තොත් මෙන්න මේ කොන්දේසි හතර අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. විභාගෙදිත් අහන්න පුළුවන් මොනවාද ද්විපද ව්‍යාප්තියක් බවට පත් වෙන්න තියෙන කොන්දේසි, එහෙම නැත්නම් ද්විපද ව්‍යාප්තිය නිර්වචනය කරන්න කියලා. පළවෙනි කොන්දේසිය තමයි there should be fixed or specific number of trials. එතකොට අපි දැන් පරීක්ෂණයක් කරද්දී ඒ පරීක්ෂණයට අදාළ වාර ගණන, ඒ පරීක්ෂණය සිදු කරන වාර ගණන නිශ්චිත වෙන්න ඕනේ කියලා කියනවා. අපි සිංහලෙන් කියනවා නිශ්චිත නැහැසුම් සංඛ්‍යාවකින් යුක්ත වෙන්න ඕනේ. මේ නැහැසුම් කියන එකේ තේරුම තමයි ඒ පරීක්ෂණය සිදු කරන වාර සංඛ්‍යාව. ඒතර පළවෙනි කොන්දේසිය පරීක්ෂණය නිශ්චිත වාර සංඛ්‍යාවකින් යුක්ත වෙන්න ඕනේ. එතකොට ඒක අපි n කියලා හඳුන්වනවා, simple n කියලා. ඉස්සරහට ගණන් වලදී තේරෙයි මොකද්ද මේ n කියලා කියන්නේ කියන එක. දෙවෙනි එක there should be only two results which are success and failure. එතකොට මේ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල දෙකක් පමණයි තියෙන්න ඕනේ. එක්ක සාර්ථකය, එහෙම නැත්නම් අසාර්ථකය. success සාර්ථකය, failure අසාර්ථකය. එතකොට යම්කිසි පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිඵල දෙකක් විතරයිද අන්න ඒක අපිට මෙතනට අදාළ කරගන්න පුළුවන්. ඒතර පළවෙනියට අපි කිව්වා මේ පරීක්ෂණයට නිශ්චිත පරීක්ෂණ වාර සංඛ්‍යාවක් තියෙන්න ඕනේ, නිශ්චිත නැහැසුම් සංඛ්‍යාවකින් යුක්ත වෙන්න ඕනේ. ඊළඟට මේ පරීක්ෂණයේ ප්‍රතිඵල තියෙන්න පුළුවන් දෙකයි. ඒ දෙක තමයි සාර්ථකය හෝ අසාර්ථකය. එතකොට තුන්වෙනි කොන්දේසිය probability of getting success should be constant. ඒ කියන්නේ දැන් අපි කිව්වනේ ප්‍රතිඵල දෙකකින් පමණ යුක්ත වෙන්න ඕන කියලා. ඒතර ඒකෙත් මේ සාර්ථකය ලැබීමේ සම්භාවිතාවය හැමතිස්සෙම සමාන අගයක් ගන්න ඕනේ. දැන් අපි පරීක්ෂණ වාර මේ n කියන එක 10 පාරක් කරොත් ඒ 10 පාරෙදිම අපිට සක්සස් කියන ප්‍රතිඵලය ලැබෙන්න තියෙන සම්භාවිතාවය එකම අගයක් වෙන්න ඕනේ. එතකොට අපි මේ සක්සස් කියන ප්‍රතිඵලය ලැබෙන්න තියෙන සම්භාවිතාවයට simple p කියලා හඳුන්වනවා. ඒතර ඒකේ අනිත් පැත්ත failure එක අපි හඳුන්වනවා Q කියලා. එහෙම නැත්නම් 1 p කියලා හඳුන්වනවා. එතකොට මේ සක්සස් එක ලැබෙන තියෙන සම්භාවිතාවය හැම පරීක්ෂණ වාරයකදීම සමාන වෙන්න ඕනේ, කොන්ස්ටන්ට් වෙන්න ඕනේ. ඒතර ඒකෙන් නොකිය කියනවා failure එක, ඒකේ අනිත් පැත්ත ලැබෙන තියෙන සම්භාවිතාවය සමාන වෙන්න ඕනේ කියන එක. මොකද හේතුව මේ පරීක්ෂණයේ ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. එතකොට ඉස්සරහදී මේක තවදුරටත් පැහැදිලි වෙයි. එතකොට සක්සස් වෙන්න තියෙන සම්භාවිතාවයේ අනිත් පැත්ත තමයි failure වෙන්න තියෙන සම්භාවිතාවය. ඒ දෙකේම සම්භාවිතාවන්ගේ එකතුව එකට සමාන වෙනවා. අන්තිම කොන්දේසිය each trial should be independent from others. ඒ කියන්නේ දැන් මේ එක එක පරීක්ෂණ වාර අනිකුත් පරීක්ෂණ වාර වලින් ස්වායත්ත වෙන්න ඕනේ. කියන්නේ එක් එක් පරීක්ෂණ වාරයක සම්බන්ධතාවයක් අනිත් පරීක්ෂණ වාරයකට තියෙන්න බෑ කියලා කියනවා. එක් එක් නැහැසුම අනෙක් නැහැසුම් වලින් ස්වායත්ත වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කියන කොන්දේසි හතර ඉටු කරනවා නම් යම්කිසි සම්භාවිතා ව්‍යාප්තියක්. ඒතර එතනදී අපි කියනවා ද්විපද ව්‍යාප්තියක් කියලා. එතකොට ආයි සරල කරොත් අපි ද්විපද ව්‍යාප්තිය අර්ථ දක්වන්න පුළුවන් නිශ්චිත නැහැසුම් සංඛ්‍යාවකින් යුක්ත වන සාර්ථකය හෝ අසාර්ථකය ලැබීම යන ප්‍රතිඵල දෙකකින් පමණක් සමන්විත වන, ඒ වගේම සාර්ථකය ලැබීමේ සම්භාවිතාවයේ සෑම විටම ස්ථාවර අගයක් ගන්නා, එමෙන්ම එක් එක් නැහැසුම අනෙක් නැහැසුම් වලින් ස්වායත්ත වන සම්භාවිතා ව්‍යාප්තියකට අපි කියනවා ද්විපද ව්‍යාප්තියක් කියලා. බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා. ඒතර මේ
කිව්ව කොන්දේසි 4 අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට මේ කිව්ව කොන්දේසි 4න් හැදෙන බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක. එතකොට මේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක කියන එක අපි ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට. x මෙන්න මේ ලකුණ මේ ලකුණෙන් කියන්නේ ව්‍යාප්ත වෙනවා කියන එක. බයිනෝමියල් නිසා අපි කැපිටල් B කියලා දානවා. bi කියලා දාන්නත් පුළුවන්. වරහන් ඇතුලේ n, p. right. එතකොට මොකද්ද මේ n, p කියන්නේ? දැන් අපි x කියන variable එක ව්‍යාප්ත වෙනවා ද්විපද ව්‍යාප්තියක simple n සහ simple p සහිතව. එතකොට simple n කියන්නේ අපි කිව්වා මේ තමයි අර පරීක්ෂණයේ සිදු කරන වාර ගණන. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා නැහැසුම් සංඛ්‍යාව. p කියලා කියන්නේ මම කිව්වා සාර්ථකය ලැබීමේ සම්භාවිතාවය. සාර්ථකය ලැබීමේ සම්භාවිතාවය. එතකොට අපි මේ ද්විපද ව්‍යාප්තිය කියන එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. එතකොට දැන් අපි මේ බලමු මොකද්ද මේ කියන්නේ කියන එක. දැන් මේ අපි කතා කරපු කොන්දේසි 4 සහ මේ අපි ඉදිරිපත් කරපු ද්විපද ව්‍යාප්තිය ලියලා පෙන්වන විදිය අපි උදාහරණයකට සම්බන්ධ කරලා බලමු. අපි හිතමු උදාහරණය තමයි කාසියක් 10 පාරක් උඩ දැමීම. කාසියක් 10 පාරක් උඩ දැමීම. toss in a coin 10 times. ඒතර අපි හිතමු මේ 10 පාරක් උඩ දැමීමේදී අපිට සිරස ලැබීමේ සම්භාවිතාවය 0.5 අපි හිතමු 5ක් කියලා එනවා. කියන්නේ හැම වාරයකම මේ දෙන්නේ p. ඒ කියන්නේ සිරස ලැබීමේ සම්භාවිතාවය. දැන් අපි කතා කරන්නේ මෙතන අපි හිතමු අපි හිතන සාර්ථකය තමයි සිරස ලැබීම. එතකොට සිරස ලැබීම කියන එක සාර්ථකය කියලා අපි ගත්තොත් එතන p වෙන්නේ 0.5යි. අපි 0.5යි කියලා ගමුකෝ. එතකොට හැම පාරකදීම කාසියේ සිරස ලැබෙන්න තියෙන සම්භාවිතාවය 0.5යි. ඊට පස්සේ එහෙනම් අනිත් පැත්ත q ඒ කියන්නේ අගේ වැටීමේ සම්භාවිතාවය 0.45යි. මේ සිරස වැටීමයි අගේ වැටීමේ දෙකේම එකතුව එකක් වෙන්න ඕනේ. දැන් මේ p සහ q කියන එක අපිට වැදගත් වෙනවා මෙතනට. දැන් මෙතන කාසිය 10 පාරක් උඩ දානවා කියනවා. ඒ වගේම සිරස වැටීම 0.55යි අනිත් පැත්ත අගේ වැටීම 0.45යි. ඒතර මම කිව්වා අපි මෙතන සාර්ථකය කියලා සලකා බලන්නේ සිරස වැටීම. ඒක තමයි මේක p කියලා හැඳින්වෙන්නේ. ඒතර අපි මේක සහ තව කියනවා මේ කාසිය උඩ දැමීමේ 10 පාරක් උඩ දැමීමේදී ඒ එක එක පාර අනිත් පාරන්ගෙන් ස්වායත්තයි. එතකොට දැන් මේ ඒ කිව්ව ප්‍රකාශය ඇතුලේ තියෙනවා එකක් මේකේ නිශ්චිත නැහැසුම් සංඛ්‍යාවක් තියෙනවා නැහැසුම් 10යි. ඒතර n කියන්නේ 10යි. ඒ වගේම ප්‍රතිඵල දෙකකින් පමණයි අඩංගු වෙන්නේ. ඒක අපිට හොඳටම පැහැදිලි. එක්ක සිරස වැටීම එක්ක අගේ වැටීම. ඒතර සිරස වැටීමේ සම්භාවිතාවය එහෙම නැත්නම් සාර්ථකයේ සිදුවීමේ සම්භාවිතාවය 0.55යි කියලා දීලා තියෙනවා. එතකොට මේක මේ අගයත් නිශ්චිතයි. ඒ වගේම එක් නැහැසුම අනිකුත් නැහැසුම් වලින් ස්වායත්තයි. එතකොට මේ කියන ප්‍රකාශය ඇතුලේ අර කියන කොන්දේසි 4 මිශ්‍ර වෙලා තියෙනවා. එහෙනම් මේක බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක් යටතට අදාළ වෙනවා. ඒතර අපිට මේක ලියන්න පුළුවන් x ව්‍යාප්ත වෙනවා බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක n, p. එතකොට x ව්‍යාප්ත වෙනවා බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක මේ ගානට අදාළව n කියන්නේ 10යි p කියන්නේ 0.55යි. එතකොට හොඳට බලන්න මෙන්න මෙතන x කියන්නේ අපි කතා කරන්නේ මෙතන සිරස ලැබීම. සිරස ලැබීම. එතකොට x කියන්නේ සිරස ලැබීම කියන සිද්ධිය. x කියලා කියන්නේ සිරස ලැබීම කියන සිද්ධිය. ඒතොර ඒ සිරස ලැබීම කියන සිද්ධියට අදාළව මේ පරීක්ෂණය අපි 10 පාරක් කරනවා. p කියන්නේ ඒ සිරස ලැබෙන්න තියෙන සම්භාවිතාවය. එතකොට අපිට මෙන්න මේ විදිහට මේක ලියන්න පුළුවන් x ව්‍යාප්ත වෙනවා බයිනෝමියල් ව්‍යාප්තියේ n 10යි p 0.55යි. ඒතර හොඳට මතක තියාගන්න මේ සාර්ථකය අසාර්ථකය කිව්වහම දැන් අපි හිතමු
සාර්ථකය කියලා කියන්නේ මේකෙන් කියන විදිහට හොඳ පැත්තම විතරක් නෙමෙයි. අසාර්ථකය කියන්නේ හොඳ නැති පැත්තක් කියන එකම නෙමෙයි. ඒතකොට සාර්ථකය අසාර්ථකය කියලා අපි ඒක තීරණය කරන්නේ කියන්නේ P කීයද Q කීයද කියන එක තීරණය කරන්නේ ඒ දෙන ගාණය අනුව. ගාණය කියන්නේ මොකද්ද? ඒ ගාණය කියන දේ තමයි අපි P කියලා ගන්න. ඒතකොට ඒකේ අනිත් පැත්ත තමයි Q. ඒතකොට ඒ විදිහට අපිට මේ වගේ ප්‍රකාශනයක් දුන්නාම ගාණක් දුන්නාම අපිට මේක බයිනෝමියල් ව්‍යාප්තිය ලියා ගන්න පුළුවන්. දැන් මෙතන නෙමෙයි වැඩේ තියෙන්නේ. මේ ගාණ අපිට හදන්න දෙනවා විවිධ අණු කොටස් යටතේ. දැන් අපි හිතමු 10 පාරක් උඩ දැමීමේදී 4 පාරක් සිරස ලැබීම. 10 පාරක් උඩ දැමීමේදී 4 පාරක් සිරස ලැබීමේ සම්භාවිතාවය හොයන්න කියනවා. ඒතර අපි මේක මෙන්න මේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක යටතේ තමයි හොයන්න ඕනේ. දැන් අපි ලියාගත්ත ඩිස්ට්‍රිබියුෂන් එක ඒ තමයි x ව්‍යාප්ත වෙනවා බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ n 10යි p 0.55යි. right. දැන් අපිට කිව්වොත් මේ 10 පාරක් උඩ දාන අවස්ථාවේදී 4 පාරක් සිරස වැටීමේ සම්භාවිතාවය. අපි ඒක ලියන්නේ මෙන්න මෙහෙම. p capital X සමානයි 4. මේකෙන් කියන්නේ 4 පාරක් සිරස ලැබීමේ සම්භාවිතාවය. එතකොට මේක අපි මේ ගානට යන්න කලින් මේ ද්විපද ව්‍යාප්තියේ ශ්‍රිතය එහෙම නැත්නම් ෆන්ක්ෂන් එක අපි ලියන්නේ මෙන්න මේ විදිහට ncx px q n ඍණ x. මොකද්ද මේ ලිව්වේ? මොකද්ද මේ ලිව්වේ? මේ තමයි ද්විපද ව්‍යාප්තියට දාලා ෆන්ක්ෂන් එක. එහෙම නැත්නම් ද්විපද ව්‍යාප්තියට අදාළ ගණන් හදන්න යොදාගන්න සූත්‍රය. එතකොට මේකෙන් අදහස් කරන්නේ x සමානයි x. ඒ කියන්නේ x කියන තැනේදී මේකේ සම්භාවිතාවය කීයද? ඒතර මේ n කියලා කියනවා නැහැසුම් සංඛ්‍යාව. x කියන්නේ අපි කතා කරන සිද්ධිය කී පාරක්ද කියන එක. p කියන්නේ සාර්ථක ලැබීමේ සම්භාවිතාවය. q කියන්නේ ඒකේ අනිත් පැත්ත. මෙතන උඩ x, මෙතන n ඍණ x. එතකොට මේක තමයි මේ ද්විපද ව්‍යාප්තියට අදාළ ශ්‍රිතය ෆන්ක්ෂන් එක. මේක යොදාගෙන තමයි අපි මේ ද්විපද ව්‍යාප්තිය ගණන් හදන්නේ. දැන් අපි ගත්ත උදාහරණයට අනුව අපි හිතමු 4 පාරක් සිරස වැටීමේ සම්භාවිතාවය හොයන්න කිව්වොත් අපිට මෙතනට දාන්න පුළුවන් p x සමානයි 4, n කියන්නේ 10යි, මුළු පරීක්ෂණයේ සිදු කරන වාර සංඛ්‍යාව 10යි, c x කියන්නේ 4යි, p කියන්නේ 0.55යි, x කියන්නේ 4යි, q කියන්නේ 0.45යි, n කියන්නේ 10යි, 10 ඍණ 4. එතන මේ q කියන එක අපිට ඕන නම් 1 ඍණ p කියලා ලියන්නත් පුළුවන්. 1 ඍණ p. එතකොට මෙන්න මේක සුළු කරාම අපිට ලැබෙනවා 4 පාරක් කියන්නේ අර 10 පාර ඇතුලේ 4 පාරක් සිරස ලැබෙන්න තියෙන සම්භාවිතාවය. මේක සුළු කරාම අපිට 4 පාරක් සිරස ලැබෙන්න තියෙන සම්භාවිතාවය ගන්න පුළුවන්. මේ 10/4 කියන එක කැල්ලකින් ගහන්න පුළුවන්. ඒ විදිහට මේක සුළු කරලා අපිට සම්භාවිතාවයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 4 පාරක් සිරස ලැබෙන්න තියෙන සම්භාවිතාවය. ওই විදිහට මේ ශ්‍රිතය යොදාගෙන අපිට මේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළ ගණනය කිරීම කරන්න පුළුවන්. ඒ වගේම දැන් අපි හිතමු මේ වගේ දැන් මේකේ අපි හිතමු 4 පාරකට වැඩි වාර සංඛ්‍යාවක් සිරස වැටීමේ සම්භාවිතාවය. එහෙම නැත්නම් 5 පාරකට වැඩි වාර සංඛ්‍යාවක් සිරස වැටීමේ සම්භාවිතාවය. දැන් මෙතන අපි කෙලින්ම හෙව්වේ එක නිශ්චිත වාර සංඛ්‍යාවකට. දැන් අපි හිතමු අපිට කියනවා මේ පරීක්ෂණයේදී 4 පාරකට වැඩි අවස්ථාවක් සිරස වැටීමේ සම්භාවිතාවය. 4 පාරකට වැඩි අවස්ථාවක් සිරස වැටීමේ සම්භාවිතාවය සොයන්න. ඒතර ඒක අපි ලියන්නේ px වැඩි 4. px වැඩි 4. එතකොට px වැඩි 4 කියන එකෙන් අදහස් වෙන්නේ px සමානයි 5ත් එනවා. px සමානයි 6ත් එනවා. px සමානයි 7. px සමානයි 8. px සමානයි 9. px සමානයි 10. මොකද 4 වාරයකට වැඩි කියන්නේ මේකේ උපරිම 10 يعني අපි මේ පරීක්ෂණයේ සිදු කරන වාර 10 දිම සිරස වැටෙන්නත් පුළුවන්. එතකොට 5 6 7 8 9 10 කියන අවස්ථා පහේදීම
සිරස වැටෙන්න තියෙන සම්භාවිතාවන්ගේ එකතුව තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට කලින් වගේම දැන් px සමානයි 5 කියන්නේ මෙතන 10c5 0.55 5 0.45 10 ඍණ 5 කියන්නේ 5යි. මේකට එකතු කරන්න ඕනේ 10c 6 0.55 6 0.45 4. පැහැදිලිද? ඔය විදිහට අපි මෙතන 10 දක්වා මේ තියෙන සම්භාවිත අගයන් ටික එකතු කරගෙන යන්න ඕනේ. අපි ආයි කිව්වොත් උපරිම වශයෙන් 8 පාරක් සිරස ලැබීමේ සම්භාවිතාවය. අපි ඒක කොහොමද ලියන්නේ? උපරිම වශයෙන් 8 පාරක්. px අඩුයි හෝ සමානයි 8. මෙන්න මෙහෙමයි ඒක ලියන්නේ. මේ කියන්නේ උපරිම වශයෙන් 8 පාරක්. උපරිම වශයෙන් 8. ඒ කියන්නේ 8ක් කියන එක ලැබෙන්න පුළුවන්. හැබැයි 9ක් ලැබෙන්න බෑ. උපරිම වශයෙන් 8ක් කිව්වම වැඩිම ප්‍රමාණය ලැබෙන්න පුළුවන් 8ක්. 8 පාරක් සිරස ලැබෙන්න. 9 ලැබෙන්නත් බෑ 10 ලැබෙන්නත් බෑ. එතකොට උපරිම වශයෙන් 8ක් කිව්වහම ලැබෙන්න පුළුවන් මොනවද? ලැබෙන්න පුළුවන් බිඳුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිරස එකපාරක්වත් වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම එකපාරක් වැටෙන්න පුළුවන්. දෙපාරක් වැටෙන්න පුළුවන්. ওই විදිහට 8 දක්වා x සමානයි 0 x සමානයි 1 x සමානයි 2 ඔය විදිහට 8 දක්වා අපිට මේක ලියන්න ඕනේ. ඒ 8ේම එකතුව තමයි උපරිම වශයෙන් 8ක් ලැබීමේ සම්භාවිතාවය කියන්නේ. හැබැයි අපිට පුළුවන් ඕකේ අනිත් පැත්ත ගන්න. දැන් උපරිම වශයෙන් 8 පාරක් ලැබීමේ සම්භාවිතාවය කියන එක නොකිය කියනවා නේද? 9 හෝ 10 නොලැබෙන්න තියෙන සම්භාවිතාවය කියන්නේ 9 පාරක් හෝ 10 පාරක් නොලැබෙන්න තියෙන සම්භාවිතාවය. එතකොට දැන් මේ හැම සම්භාවිතාවන්ගේම එකතුව එකට සමාන වෙන්න ඕනේ. ඒකත් හොඳට මතක තියාගන්න. දැන් අපි හිතමු දැන් මේකේ අපිට වෙන්න පුළුවන් px සමානයි 0යි px සමානයි 10 වෙනකන්නේ. ඒ කියන්නේ x සිරස නොලැබෙන්න පුළුවන්, එකපාරක් ලැබෙන්න පුළුවන්, දෙපාරක් ඔය විදිහට ගිහිල්ලා මේකේ ප්‍රතිඵල ටික තමයි x කියන එක අපි සිරස වැටීම කියන එක ගත්තාම 0 1 2 3 ඔය විදිහට ගිහලා 10 වෙනකන් ලැබීම තමයි මේකේ තියෙන ප්‍රතිඵල ටික. ඒතර ඔය ඔක්කොම සිදුවීමේ සම්භාවිතාවය එකට සමාන වෙන්න ඕනේ. හැමතිස්සෙම ඒ සියල්ලක්ම සිදුවීමේ සම්භාවිතාවය එකයි. එතකොට දැන් මෙතනදී අපිට මේ 0 1 2 3 4 ඉඳන් 8 වෙනකන් 8ක් ලියන්න ඒවයි සම්භාවිතා හොයන්න කරදර නිසා අපිට පුළුවන් දැන් ඔක්කොම අපි දන්නවා 1යි කියලා සම්භාවිතාවය එකෙන් අඩු කරන්න පුළුවන් px සමානයි 9 ධන px සමානයි 10. ඇයි දැන් මේ px අඩුයි හෝ සමානයි 8 කියන්නේ මේකට අයිති නැති ඒවා තමයි 9යි 10යි. මොකද උපරිම තියෙන්නේ 9 10 10න් ඉවරයි. එතකොට ඉතුරු ඔක්කොම ටික 9 10 අරින්න මේකට අයිති වෙනවා. බිඳුවේ ඉඳන් ඒකත් හොඳට මතක තියාගන්න මේ. එකේ ඉඳන් නෙමෙයි බිඳුවේ ඉඳන්ම අදාළ. ඒ කියන්නේ සිරස නොවැටෙන්නත් පුළුවන්නේ. එතකොට අදාළ නැති වෙන්නේ 9යි 10යි. ඒ දෙකේ සම්භාවිතාවන් හොයලා ඒ දෙක එකතු කරලා එකෙන් අඩු කරාම මේක අගේ ගන්නත් පුළුවන්. එතකොට අපිට අර විදිහට දිගට එකතු කරගන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගාන දීලා තියෙන්නේ මොකක්ද කියලා හොඳට බලන්න. ඒ අනුව අපි මෙන්න මේක ගොඩනගා ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රකාශනය අනුව තමයි මේකේ සුළු කිරීම අපිට හොයාගන්න වෙන්නේ. ඒතර ඒ වගේම දැන් මේක මේ කියන සූත්‍රය එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකෙන් සුළු කරනවා වගේම අපිට ටේබල් එකක් දෙනවා. ඒ ටේබල් එකෙන් අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි n සහ p ආශ්‍රයෙන්නේ මේක බලන්නේ. එතකොට n අගය බලනවා p අගය බලනවා, ඒ වගේම x අගය බලනවා. දැන් මේ අවස්ථාවේදී x අගය අපි හිතමු px සමානයි 5 අගය කියන එක අපිට පුළුවන් ටේබල් එකේ n වලට ගිහිල්ලා n මෙතනදී 10යි. ඒතර n 10 කියන තීරුවට ගියා. ඊට පස්සේ p අගය 0.55යි. ඊපස්සේ n 10 දී p 0.55යි. ඒ වගේම x අගයත් බලන්න ඕනේ. දැන් මෙතන 5නේ හොයන්නේ. එතකොට n වල අගය 10යි,
x වල අගය 5යි p වල අගය 0.55යි. අර ටේබල් එකේ මෙන්න මේ තුනට අදාළ අගය මෙතන අපිට සම්භාවිතාවය කියලා හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ සූත්‍රය සුළු කර ගන්න නැතුව එලිම ටේබල් එකෙන් අපිට හොයලා මෙතනට උත්තරේ ගන්නත් පුළුවන්. එතකොට අපි දැන් කතා කරපු මෙන්න මේ n සහ p අපි අර මේක මුලින්ම ලියද්දී අපි ලිව්වනේ x බයිනෝමියල් n සහ p කියලා. මෙන්න මේ n වලටයි p වලටයි කියනවා මේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ පැරාමීටර්ස් කියලා. අපි මේවට කියනවා පැරාමීටර්ස් පරාමිති. එතකොට ද්විපද ව්‍යාප්තියක පරාමිති මොනවද කියලා ඇහුවොත් n සහ p. නැහැසුම් සංඛ්‍යාව සහ සාර්ථකය ලැබීමේ සම්භාවිතාවය. ඒතර අපි ගණනය කිරීම තවදුරටත් කරලා බලමු කොහොමද මේ ද්විපද ව්‍යාප්තිය කියන එක අපිට සම්භාවිතාවන් හොයන්න යොදා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. අපි මැනුවල් එකේ එක්සාම්පල් එකකට යන් එක්සාම්පල් 8.1 example 8.1 example 8.1 එතකොට ඒක කියනවා for the binomial distribution with n equals to 5 and p equals to 0.2 calculate the probability of right. එතකොට binomial distribution එකක් තියෙනවලු n පහයිලු හරිම ලේසි. p පැහැදිලිවම දීලා තියෙනවා 0.2යි. ඒතර මේක අපි මුලින් බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා පෙන්නන්න ඕනේ. පෙන්නන්නේ x ඩිස්ට්‍රිබියුට් වෙනවා බයිනෝමියල් np මේක මුලින් අපි ලියන්න ඕනේ. ඊළඟට x කියන්නේ මොකද්ද? x කියන්නේ මොකද්ද කියන එක අපි මුලින් අර්ථකථනය කරගන්න ඕනේ. එතකොට මේකේ නම් x කියන්නේ මොකක්ද කියලා අපිට හොයන්න දෙයක් නැහැ. කෙලින්ම කියන්නේ x කියන්නේ මෙන්න මේ සිද්ධිය කියලා ලියලා නැති නිසා අපිට ඒක x කියන එක අර්ථකථනය කරගන්න ඕනේ නැහැ. එතකොට අපි ලියන්න පුළුවන් x බයිනෝමියල් n කියන්නේ 5යි p කියන්නේ 0.2යි. right. එතකොට a අහනවා two successes. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තරම x කියන්නේ success එක ලැබෙන්න තියෙන සම්භාවිතාවයකින් success එක. එතකොට p x සමානයි 2 තමයි අහන්නේ two successes. හරියටම 2. ඒ කියන්නේ p x සමානයි 2. ඒතර p x සමානයි 2 හොයන්නේ කොහොමද? අපේ ෆන්ක්ෂන් එක මොකද්ද? p x සමානයි x ncx px q n ඍණ x right. එතකොට මේක දැන් මේ ෆන්ක්ෂන් එකත් අපි ලියාගෙන මේකත් මේකට මේ ගානට අදාළ කරලා ලියාගත්තොත් වඩා හොඳයි පැත්තකින්. ඒ කියන්නේ px සමානයි x මෙතන n කියන්නේ 5යි x කියන එක ගානෙන් ගානට වෙනස් වෙනවා p කියන එක වෙනස් වෙන්නේ නැහැ 0.2යි x කියන එක හැමම තිබ්බා. මේක 0.2යි නම් q කියන එක අපිට හොයාගන්න පුළුවන් 0.8යි. මෙතන 10 ඍණ x. ඒතර මේක තමයි මේ ගානට අදාළ පොදු ෆන්ක්ෂන් එක. එතකොට දැන් මේ px සමානයි 2 කියවම 5 c x වෙනුවට 2 ආදේශ කරා 0.2යි 2 0.8 10 ඍණ 2 කියන්නේ 8යි. ඒතර මේකේ අගය කැල් එක භාවිතයෙන් සුළු කරාම අපිට හොයාගන්න පුළුවන් px සමානයි 2 අවස්ථාවේදී සම්භාවිතාවය. එහෙම නැත්නම් ටේබල් එකට ගිහිල්ලා n 5යි x 2යි p 0.2 කියන අවස්ථාවේදී සම්භාවිතාවය හොයාගන්න පුළුවන්. right. ඊළඟට ප්‍රශ්නෙන් අහනවා successes at least 4 successes
at least කියන එකේ තේරුම ඒක හොඳට මතක තියාගන්න මේ ගණන් වල දෙන්න පුළුවන් at least කියන්නේ අවම වශයෙන් අපි සිංහලෙන් කියන්නේ at least කියලා අවම වශයෙන් කියන එක at least කිව්වොත් ඒ කියන්නේ අවම වශයෙන් ඒත් එක්කම මතක තියාගන්න at most උපරිම වශයෙන් at least කිව්වොත් අවම වශයෙන් at most කිව්වොත් උපරිම වශයෙන්. එතකොට මෙතන අහන්නේ at least 4 successes. එතකොට අපි ඒක කොහොමද ලියන්නේ? px සමානයි 4 ලිව්වොත් වැරදි. මම කලිනුත් ඒක කරන හැටි පැහැදිලි කරා. එතකොට at least 4 කිව්වොත් සමානයි 4 ලියන්න බෑ. 4 successes කිව්වොත් එහෙම නැත්නම් exactly 4 successes කිව්වොත් හරියටම 4ක් කිව්වොත් අපිට px සමානයි 4 ලියන්න පුළුවන්. නමුත් මෙතන කියන්නේ හරියටම 4ක් නෙමෙයි at least 4 successes. ඒ කියන්නේ අවම වශයෙන් 4ක්. අවම වශයෙන් 4ක් කිව්වහම මොනවද තියෙන්න පුළුවන්? අවම වශයෙන් 4ක් කිව්වහම 4 තියෙන්න පුළුවන්. 5 තියෙන්න පුළුවන්. දැන් මේකේ ඔක්කොම තියෙන්න පුළුවන් 5යිනේ. ඒතර අවම වශයෙන් කිව්වහම අඩුම ගානේ 4ක් තියෙන්න ඕනේ. අන්න පොයින්ට් එක. අඩුම ගානේ 4ක් තියෙන්න ඕනේ කියන එක තමයි අවම වශයෙන් කියන එකෙන් අදහස. එතකොට පටල ගන්න එපා. දැන් අවම කිව්වහම නිකන් පොඩි ටික කියලා කියන්නේ 4ට වඩා අඩු ටික කියන එක නෙමෙයි අවම වශයෙන් කියන්නේ. එතකොට 4 තියෙන්න පුළුවන්, 5 තියෙන්න පුළුවන්. බිඳුව තියෙන්න බෑ, 1 තියෙන්න බෑ, 2 තියෙන්න බෑ, 3 තියෙන්න බෑ. කියන්නේ බිඳුව කියන්නේ x බිඳුව වෙන්න බෑ, x1 වෙන්න බෑ, x2 3 ඔය සෙට් එකම වෙන්න බෑ. වෙන්න පුළුවන් අවම වශයෙන් 4 කිව්වහම මෙන්න මේ විදිහට අපි ලියන්නේ. අපි ලියන්නේ x වැඩි හෝ සමානයි 4. x වැඩි හෝ සමානයි 4. හැමතිස්සම අවම වශයෙන් කිව්වහම ඒක සහ ඒකට වඩා වැඩි ටික තමයි එන්න ඕනේ. අවම වශයෙන්. එහෙනම් මෙතනට එන්න ඕනේ p x සමානයි 4 ධන p x සමානයි 5. එතකොට p x සමානයි 4 කියන එක 10 sorry n 5යිනේ 5c4 0.2 4 0.8 1 මොකද 5න් 4ක් ගියාම එකයි මේක ධන 5c5 0.2 5 0.8 බිඳුව මේවා අතර තියෙන වැඩි කිරීම රයිට්. එතන මේක කැල්ලකින් අපි සුළු කරාම මේ දෙක එකතුව අපිට ගන්න පුළුවන් අවම වශයෙන් 4ක් සාර්ථකයේ ලැබීමේ සම්භාවිතාවය. අවම වශයෙන් 4ක් සාර්ථකයේ ලැබීමේ සම්භාවිතාවය. ඊළඟට අපිට කියනවා at least one success. at least one success. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අවම වශයෙන් එකක්. at least one success කියන්නේ අවම වශයෙන් එකක්. ඒතර අවම වශයෙන් එකක් කිව්වහම මොනවාද ඒකට එන්න ඕනේ? 1 2 3 4 5 වෙනකන් එන්න ඕනේ. අවම වශයෙන් එකක් කිව්වහම අඩුම ගානේ එකක් සහ ඊට වඩා වැඩි ටික. එතකොට අපි ඒක ලියන්නේ අවම වශයෙන් එකක් කියන්නේ px වැඩි හෝ සමානයි 1. ඒතර මෙතනදී අපිට ලියන්න පුළුවන් px සමානයි 1 px සමානයි 2 ඔය විදිහට ගිහිල්ලා px සමානයි 5 වෙනකන් යනවා. ඒතර එතන අපි 1 2 3 4 5 කියන හතරම ගන්න ඕනේ. දැන් මේකේ බැලුවොත් ඔයාලට තේරෙන්න ඕනේ මීට වඩා ලේසි නේද මේකට එන්නේ නැති ටික අඩු කරා නම්. ඒතර අවම වශයෙන් 1 කිව්වහම එන්න බැරි මොකද්ද? දැන් මේකේ ඔක්කොම ප්‍රතිඵල මොකද්ද? මොනවද? බිඳුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාර්ථක කියන්නේ බිඳුව පාරක් ලැබීම, එක පාරක් ලැබීම 2 3 4 5නේ. එතකොට අවම වශයෙන් 1 කියන්නේ මේ 1 2 3 4 5 කියන එක ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ ඒවට chance එක තියෙනවා. ඒතර මෙතනට අදාළ වෙන්නේ නැත්නම් මෙන්න මේ බිඳුව. එහෙනම් අපිට පුළුවන් මේකම දැන් අර x මේ ටිකේම එකතුව px සමානයි 0 ඉඳන් px සමානයි 5 කියන සෙට් එකේම එකතුව එකයිනේ. සෙට් එකේම එකතුව සම්භාවිතාව එකට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් එකෙන් අඩු කරන්න px සමානයි 0. මොකද px වැඩි හෝ සමානයි 1 කියන්නේ එතනදී මේ px සමානයි 0 කියන එක තමයි අදාළ වෙන්නේ නැත්තේ. ඉතින් අර හතරෙම සම්භාවිතාවයන් හොය එකතු කරනවට වඩා
අපිට මෙන්න මේකේ සම්භාවිතාවය හොයලා එකෙන් ඒක අඩු කරා නම් වැඩේ ලේසි. එතකොට 5c බිඳුව 0.2 බිඳුව 0.85. මේ x කියන එක තමයි මෙතන බිඳුව වෙන්නේ. right. එතකොට ওই විදිහට අපිට මේකේ සම්භාවිතාවය හොයන්න පුළුවන්. right. අපි ඒ ගමම්ම example 8.2 වලට යන් 8.2. 8.2 වල කියනවා according to previous records 10% of nails produced by a certain machines are defective. කියන්නේ පරණ වාර්තාවලට අනුව මේ machines වලින් හදන ඇන 10%ක් දෝෂ සහිතයි කියලා කියනවා. right. එතකොට if 5 nails were chosen randomly ඇන 5ක් අරගෙන බලනවා. එතකොට මේ ඇන 5න් අපිට කියනවා 2ක් දෝෂ සහිත වීම, අවම වශයෙන් 3ක් දෝෂ සහිත වීම, උපරිම වශයෙන් 2ක් දෝෂ සහිත වීම. right. එතකොට දැන් මේ ගාන දුන්නාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක මේ බයිනෝමියල් එකෙන් හදන්න පුළුවන් ගානක්ද කියන එක. හරිද? එතකොට දැන් මේක කියනවා පරණ වාර්තානු 10%ක් ඩිෆෙක්ටිව්. එතකොට මේක සාර්ථකය අසාර්ථකය කියන ප්‍රතිඵල දෙකෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල දෙකක් තියෙනවා. දෝෂ සහිතයි කියන්නේ අනිත් පැත්ත දෝෂ රහිත වීම. ඒ දෙකට අමතරව වෙන ප්‍රතිඵල නැහැ. ඒ ප්‍රතිඵල දෙක විතරයි තියෙන්නේ. ඒ වගේම 10%යි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම n කියන එක 5යි. දැන් මෙතනදී නම් පරීක්ෂණය 5 වාරක් කරන්නේ නැහැ. එතන කියන්නේ අපි n 5ක් තෝරගන්නවා. ඒතර ඒක තමයි n වෙන්නේ. පරීක්ෂණය සිදු කරන වාර සංඛ්‍යාව හෝ අපි ඒ සඳහා යොදා ගන්න අවයව සංඛ්‍යාව තමයි n කියලා ගන්න. ඒතර මේක දීපද ව්‍යාප්තියට අදාළව හදන්න පුළුවන්. දැන් මේ වගේ ගානක් දුන්නාම මුලින් අපි data ටික ලියාගමු. ඒතර දැන් අන්න ඒක. දැන් මෙතන සාර්ථකය අසාර්ථකය. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෝෂ සහිත වීම කියන එක සාර්ථකය නෙමෙයි ඒක අසාර්ථක පැත්තනේ. එහෙම හිතන්නේ නැහැ. කියන්නේ හොඳ පැත්ත, පොසිටිව් පැත්ත හැමතිස්සෙම සක්සස් කියන එකට ගන්නවා නෙමෙයි. ඒ වගේම හොඳ නැති පැත්ත, නෙගටිව් පැත්ත, ෆේලියර් කියන එක පැත්තට ගන්නවා නෙමෙයි. ගානේ දෙන අණුව දැන් අපෙන් ගානෙන් අහන්නේ සම්භාවිතාවන් අහන්නේ දෝෂ සහිත. එන දෙකක් දෝෂ සහිත වීම. එහෙනම් මේ දෝෂ සහිත වීම කියන එක තමයි මෙතනදී සාර්ථකය. සක්සස් එක. මේ සක්සස් කියන එකේ වචනේ තේරුම අරගෙන මේ ඒක අදාළ කරගන්න එපා. මේකේ සක්සස් එක කියන්නේ අපි මේ ගානට අනුව සහයි වගේ මේක දීලා තියෙන 10%යි කියන්නේ දෝෂ සහිත වීම සහ ගානෙන් අහන්නේ දෝෂ සහිත වීම. කියන්නේ මෙතන කතා කරන්නේ දෝෂ සහිත එන ගැන. එතකොට මෙතන අපි x කියන එක හඳුනාගන්නේ x කියන්නේ මොකද්ද? defective nails. defective nails කියන එක තමයි x වලින් අපි පෙන්වන්නේ. එහෙම නැත්නම් number of defective nails. x කියන එකෙන් අපි අර්ථවත් කරන්නේ මේ දෝෂ සහිත අන සංඛ්‍යාව කියන එක. x කියන එකෙන් මොකද්ද කියන්නේ කියන එක අපි ලියන්න ඕනේ ගාන හදන්න කලින්. එතකොට මෙතනදී p අපිට ගන්න පුළුවන් 100ට 10යි. එහෙම නැත්නම් 0.1යි. p කියන්නේ මේ ඇණයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාවය. ඒ වගේම අපිට කියනවා n කියන්නේ 5යි. මොකද ඇණ 5ක් අපි ගන්නවානේ n කියන්නේ 5යි. ඒතර p කියන්නේ 0.1යි නම් p වල අනිත් පැත්ත 190යි. එහෙම නැත්නම් 0.9යි. right. එතකොට අපිට මේක ලියන්න පුළුවන් x ව්‍යාප්ත වෙනවා බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ n p මේක අපි ලියන්න ඕනේ. ඊළඟට මේකට ආදේශ කරන්න. n කියන්නේ 5යි, p කියන්නේ 0.1යි. p කියන්නේ 0.1යි. right. ඊට පස්සේ දැන් අපි x කියන එකත් අතනින් හැඳින්නුවා. පළවෙනියට අපෙන් අහනවා nails දෙකක් defective. ඒ කියන්නේ p x සමානයි 2. p x සමානයි 2. right. හරියටම දෙකක් defective වීමේ සම්භාවිතාවය. එතකොට අපි හොයන්න පුළුවන්. දැන් අපි මෙතන ලියාගත්තොත් මේකේ ශ්‍රිතය ද්විපද ව්‍යාප්තියක හොයන්නේ px සමානයි x ncx px qn ඍණ x. ඒතර මේ ගානට අනුව මේක පොදුවේ ලියාගත්තොත් n කියන්නේ 5යි, x p කියන්නේ 0.1යි, q කියන්නේ 0.9යි,
මේ අතර වැඩි කිරීම තියෙන්නේ. මෙතන x මෙතන n කියන්නේ පහ ඍණ x. ඒ කියන්නේ පොදුවේ අපිට මේකට මේ ගානට අදාළ කරලා ශ්‍රිතේ ලියා ගන්න පුළුවන්. ඒතර මේකේ මොකද මේ n කියන එකයි මේ q කියන එක p කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පොදුවේ අපිට මේ ශ්‍රිතයත් ගොඩනගා ගන්න පුළුවන්. එකක් ලියා ගන්න එක වටිනවා. ඊට පස්සේ අපි මේකට ආදේශ කරනවා. එතකොට n කියන්නේ 5යි, c කියන්නේ මෙතනදී 2යි, p කියන්නේ 0.1යි. ඒතර 0.1 මෙතන 2 x කියන්නේ. ඊට පස්සේ 0.9යි. 5න් 2ක් ගියාම 5 ඍණ 2 කියන එක අපි කෙලින්ම දාමු 3. ඒතර මේකේ අගය අපිට මේකේ උත්තරයට ගන්න පුළුවන්. ඊළඟට at least 3 nails are defective. දැන් මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනය මෙන්න මේ විදිහට ලියා ගැනීමේ තමයි මෙතන අපිට වැඩේ තියෙන්නේ. මොකද ඒක හරියට ලියාගත්තොත් ඒක ප්‍රසාරණය කරලා සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට දැන් px සමානයි 2 කියන එක නම් ඒක හරි. nails දෙකක්. දැන් මෙතන කියනවා at least 3 nails. මම කිව්වා at least කියන්නේ අවම වශයෙන්. අවම වශයෙන්. එතකොට අවම වශයෙන් at least 3 nails කිව්වා මේක px සමානයි 3 කියලා ලිව්වොත් වැරදි. සම්පූර්ණයෙන් වැරදි. එතකොට අවම වශයෙන් 3 කියන්නේ 3ට වඩා අඩු ටිකද 3ට වඩා වැඩි ටිකද 3 සහ 3ට වඩා වැඩි ටිකද. දැන් මේක ගත්තාම ඒකත් හොඳට තේරුම් කරගන්න. විවිධ ආකාරයෙන් ගාන අහන්න පුළුවන්. at least කිව්වොත් අවම වශයෙන්. at most කිව්වොත් උපරිම වශයෙන්. ඊට පස්සේ more than කිව්වොත් more than 3. more than 3 කිව්වොත් 3ට වඩා වැඩි ටික. එතකොට at least කිව්වොත් ඒ කියන්නේ 3 සහ 3ට වඩා වැඩි ටික. ඒ කියන්නේ අවම වශයෙන් 3 කියන්නේ අවම වශයෙන් 3 කියන්නේ 3 තියෙන්නත් ඕනේ 4 5 3ට වඩා වැඩි ටික උපරිමය වෙනකම්. උපරිමය කියන්නේ n වෙනකම්. at most කියන්නේ උපරිම වශයෙන් 3. ඒ කියන්නේ 3 සහ 3ට වඩා අඩු ටික. 3 තියෙන්නත් ඕනේ ඊට වඩා අඩු ටික බිඳුව වෙනකම්. ඊළඟට more than 3 කියන්නේ 3ට වඩා වැඩි ටික. එතකොට at least 3 කියන එකේ more than 3 කියන එකේ වෙනස තමයි at least 3 කියන එකේදී 3 අදාළ වෙනවා. 3ත් ඇතුළත් වෙනවා. 3ේ සම්භාවිතාවයත් ඇතුළත් වෙනවා. හැබැයි more than 3 කියන්නේ 3ේ සම්භාවිතාවය නැතුව. 3ේ සම්භාවිතාවය නැතුව එතනින් උඩ ටික. ඒ වගේම අනිත් පැත්තට at most උපරිම වශයෙන් 3 කිව්වොත් ඒ කියන්නේ 3 අදාළයි 3ත් ඇතුළත් වෙනවා ඊට වඩා අඩු ටික 3 2 1 බිඳුවේ විදිහට. ඊට පස්සේ less than 3 කිව්වොත් ඒ කියන්නේ 3 නැහැ. 3ට වඩා අඩු. 3ට වඩා අඩු කියන්නේ උපරිම වශයෙන් 3 කියන්නේ 2ක්. 3ට වඩා අඩු කියන්නේ 3 නැහැ 2 1 බිඳුව. උපරිම වශයෙන් 3 කිව්වොත් 3ක් තියෙනවා 3 2 1 බිඳුව. ඒතර ඔය කියන හතරේ වෙනස හොඳට තේරුම් ගන්න. මේක ද්විපද ව්‍යාප්තිය විතර නෙමෙයි මෙතනින් ඉස්සරහට එන පොයිසෝන් ප්‍රමත හැම ව්‍යාප්තියකටම අදාළ වෙනවා. right. එතකොට මෙතන කියනවා at least 3. ඒතර අපිට කියන්න පුළුවන් at least 3 කියන්නේ හැමතිස්සෙම මේ කිඹුල් කට at least අවම වශයෙන් කිව්වම x පැත්තට තමයි හැරෙන්නේ. එහෙම හරි මතක තියාගන්න. සහ සමාන ලකුණකුත් එනවා. එතකොට more than 3 කිව්වොත් සමාන ලකුණක් එන්නේ නැහැ. more than 3 කිව්වොත් 3ට වඩා වැඩි. මෙතන කියන්නේ අවම වශයෙන් 3. කියන්නේ 3ත් ඇතුළුව 3ට වඩා වැඩි. right. එතකොට ඔක්කොම පහක් තියෙනවා. ඒතර 3ට වඩා වැඩි කියන්නේ 3 හෝ 3ට වඩා වැඩි කියන්නේ px සමානයි 3 ධන, px සමානයි 4 ධන, px සමානයි 5. ඔහොම පුරුද්දට 6 7 ඔහොම ලියාගෙන යන්නේ නැහැ. බලන්න ඕනේ n කියන්නේ කීයද කියලා. n කියන්නේ 5යි. එහෙනම් උපරිම තියෙන්න පුළුවන් 5යි. right. දැන් අපිට මේ විදිහට මේකට ආදේශ කරලා මේකේ ආන්සර් එක ගන්න පුළුවන්. අපි ආදේශ කරොත් 5c 3 0.1 3 0.9 පහෙන් 3ක් 2යි. ඊළඟට 5c 4 0.1 4 0.9 පහෙන් 4ක් 1යි. ධන 5c 5 0.1 5 0.9 බිඳුව. ඒතර මේ තුනේ තුන සුළු කරලා මේ තුනේ එකතුව ගත්තාම ඒන සම්භාවිතාවය තමයි කියන්නේ px වැඩි හෝ සමානයි 3 කියන එක. ඒතර අපිට ඕනනම් මේකම ගන්න පුළුවන්. දැන් මේකට අදාළ වෙන්නේ නැත්තේ
px සමානයි 0 px සමානයි 1 px සමානයි 2 කියන තුනනේ. කියන්නේ px සමානයි 0ෙදී px සමානයි 1ෙදී px සමානයි 2ෙදී ඒ තියෙන සම්භාවිතා තුන එකතු කරලා එකෙන් ඒක අඩු කරලා ගන්නත් පුළුවන්. ඒතොර දෙකම එකම ප්‍රමාණයට යන්නේ. මොකද මෙතනත් එකතු කරන්න ගියාම තුනක් එකතු කරන්න තියෙනවා. අතන එකෙන් අඩු කරන්න ගියාම තුනක් එකතු කරලා අඩු කරන්න තියෙනවා. ඒ නිසා වඩා පහසු ක්‍රමයට යන්න. දෙකම එක වගේ නම් අර එකෙන් අඩු කර කර ඉන්න ක්‍රමයට යන්න ඕනේ නැහැ. නිකන් normally එකතු කරන ක්‍රමයට යන්න පුළුවන්. ඊළඟට අපෙන් අහනවා at most 2 nails are defective. at most 2 nails. ඒ කියන්නේ at most කියන්නේ මම කියව උපරිම වශයෙන් ඇන දෙකක්. ඒතර ඒකේ අදහස වෙන්නේ ඩිෆෙක්ටිව් වෙන්න පුළුවන් උපරිම ඇන දෙකයි. ඇන දෙකයි උපරිම වෙන්න පුළුවන්. දෙකට වඩා වෙන්න බෑ. හැබැයි ඊට මෙහා වෙන්න පුළුවන්. දෙක වෙන්න පුළුවන්, එක වෙන්න පුළුවන්, එකක්වත් නොවෙන්න පුළුවන්. එතකොට උපරිම වශයෙන් දෙකයි කියන එක අපි ලියන්නේ මෙන්න මෙහෙම. හැමතිස්සෙම උපරිම වශයෙන් at most කිව්වොත් කිඹුල් කට x පැත්තට. අවම වශයෙන් කිව්වොත් කිඹුල් කට ඇරෙන්නේ x පැත්තට. මෙතන උපරිම වශයෙන් කිව්වොත් කිඹුල් කට ඇරෙන්නේ අනිත් පැත්තට. ඇරෙන්නේ ඉලක්කම පැත්තට. බැරිම නම් එහෙම හරි මතක තියාගන්න. එතකොට උපරිම වශයෙන් දෙකයි කියන්නේ මේකේ තියෙන්න පුළුවන් px සමානයි 0, px සමානයි 1, px සමානයි 2. ඔන්න ඔය ටික තමයි තියෙන්න පුළුවන්. right. ඔන්න ඔය ටික තමයි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ බිඳුවේ අගය මේ විදිහට හොයාගත්තා, එකේ අගය හොයාගත්තා, දෙකේ අගය හොයාගත්තා. ඒ තුනේම එකතුව තමයි මෙතන px අඩුයි හෝ සමානයි 2 කියන එකට ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ විදිහට තමයි ද්විපද ව්‍යාප්තියකට අදාළව ගාණක් දුන්නොත් ඒක හදන විදිහ. සහ අපි තව එකක් කතා කරන්න තියෙනවා මේ ද්විපද ව්‍යාප්තියට අදාළ අපේක්ෂිත අගය සහ විචලතාවය. දැන් අපි කලින් වීඩියෝ එකේදී discrete probability distributions ගැන කතා කරද්දී පොදුවේ අපේක්ෂිත අගය සහ විචලතාවය ගන්න විදිහ කතා කරා. ඒ වගේම මේ ද්විපද මේ එක එක ව්‍යාප්ති වලට අදාළව ඒවට ආවේනික වෙච්ච විදිහට expected value එක සහ විචලතාවය variance එක අපිට ගන්න පුළුවන්. ඒතර මේකේ expected value එක ex. ඒ කියන්නේ mu මේකේ මධ්‍යයන්නේ කියන එක average එක කියන එක අපි ගන්නෙ n වැඩි කිරීම p. n වැඩි කිරීම p වලින් තමයි අපි ද්විපද ව්‍යාප්තියක expected value එක ගන්නෙ. ඒතර variance එක ගන්නෙ bar x ගන්න. එහෙම නැත්නම් sigma වර්ගය ගන්නෙ n වැඩි කිරීම p වැඩි කිරීම q. n වැඩි කිරීම p වැඩි කිරීම q. එහෙම නැත්නම් n වැඩි කිරීම p වැඩි කිරීම 1 ඍණ p. අපි කියනවා np 1 ඍණ p කියලා. ඒ කියන්නේ මොකද q කියන්නේ 1 ඍණ p නේ. එතකොට මතක තියාගන්න දැන් අපි උදාහරණයක් විදිහට දැන් example අපි කරපු example 8.1 එකේ example 8.1 එකේදී අපිට කිව්වොත් මේකේ expected value එකයි variance එකයි හොයන්න කියලා. එතකොට expected value එක වෙන්නේ එහෙම නැත්නම් අපිට කිව්වොත් මේකේ mu හොයන්න කියලා np. එතකොට np කියන්නේ n කියන්නේ ඒකේ 5යි p කියන්නේ 0.2යි. ඒතර 5 0.2කින් වැඩි කරාම එන අගය තමයි එතන අපි expected value එක විදිහට ගන්න. ඊළඟට ඒකේ variance එක හොයන්න කිව්වොත් yx හොයන්න කිව්වොත් එහෙම නැත්නම් sigma වර්ගය හොයන්න කිව්වොත් ඒතර මේ අපිට ආපු උත්තරේම q වලින් වැඩි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් npq කියලාම දාලා 5 වැඩි කිරීම 0.2 වැඩි කිරීම 0.8 කියලා ඒකේ උත්තරේ ගන්නත් පුළුවන්. ඒතර ඒ අපි කතා කරේ binomial distribution එකක expected value එක සහ variance එක. එහෙම නැත්නම් mean එකයි variance එකයි ගන්න විදිහ. එතකොට variance එක ගන්න දන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම සම්මත අපගමනය ගන්න පුළුවන් variance එකේ වර්ගමූලයෙන් npq එකට වර්ගමූලය දැම්මම මේකේ සම්මත අපගමනය අපිට පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. ඒතර ওই ද්විපද ව්‍යාප්තියට අදාළව ප්‍රධාන කරුණු ටික ඕක. ඒතර ද්විපද ව්‍යාප්තියේදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒකේ කොන්දේසි ටික ද්විපද ව්‍යාප්තිය අර්ථ දක්වන්න කිව්වොත් ඒ කොන්දේසි ආශ්‍රයෙන් Tamanට පහසු විදිහට නිර්වචනයක් ගලපලා ඒක ලියන්න පුළුවන්. ඒ වගේම ද්විපද ව්‍යාප්තියේ අර අපි කිව්ව ද්විපද ව්‍යාප්තිය ලියන්නේ කොහොමද කියන එක ද්විපද ව්‍යාප්තිය අර්ථ දක්වන්න කිව්වොත් අනිවාර්යෙන් ඒ කොන්දේසි ටිකත් එක්ක නිර්වචනය ලියලා
මෙන්න මේක ලියන්න ද්විපද ව්‍යාප්තිය කියන්නේ මේ x ව්‍යාප්ත වෙනවා b np කියන එක ලියන්න. ඒතකොට ද්විපද ව්‍යාප්තිය ශ්‍රිතය ෆන්ක්ෂන් එක අපිට මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකත් ලියන්න පුළුවන් වුණොත් එතනදී වඩා හොඳයි. px q n din x. ඒතකොට ගාන හදද්දී අනිවාර්යයෙන් මේ ගාන දිහා බලන්න. ද්විපද ව්‍යාප්තියෙන් නම් අදාළ වෙන්නේ. ඒතකොට මේ මුලින්ම n වලාගේ p වලාගේ q වලාගේ ලියා ගන්න. ඊට පස්සේ x කියන එක අර්ථකථනය කරන්න විස්තර කරන්න x වලින් කියන්නේ මොකක්ද කියලා. අපි කලින් ගත්ත උදාහරණය අනුව x වලින් කියන්නේ දෝෂ සහිත ඇන සංඛ්‍යාව. එතකොට අපි මේක ලියනවා. මෙන්න මේක ලියන්න ද්විපද ව්‍යාප්තියක පිහිටනවා කියන එක පෙන්වන්නේ මේකේ. ද්විපද ව්‍යාප්තියක පිහිටන. ඒතර මේක මේ ගානට අදාළ කරලා පැරාමීටර්ස් එක්ක ලියන්නේ n වලටයි p වලටයි අගයන් දාලා. ඒ වගේම ෆන්ක්ෂන් එක ලියා ගන්න පොදුවේ ඒක ගානට අදාළ කරලා ලියා ගන්න. ඒතර මේ ෆන්ක්ෂන් එක යොදාගෙන අපිට ඒ අහලා තියෙන ප්‍රශ්න වලට ඒ අගයන්ගේ සම්භාවිතාවන් හොයන්න යොදා ගන්න පුළුවන්. එතකොට අපි මේකේ එක්සර්සයිස් එකකුත් බලමු. ඒ කියන්නේ page 54 වල page 54 වල එක්සර්සයිස් එක. මොකද මේකේ ඇත්තටම ගණනය කිරීම කරන්න තමයි මේක ඇඟට ගොඩක්ම ෆිට වෙන්නේ. රයිට්. එතකොට අපිට කියනවා එක්සර්සයිසස් වල අපි පළවෙනි එකත් කරමු. එක්සර්සයිස් වල number 1. එතකොට එතනදි කියනවා assume binomial distribution where n equals to 3 and p equals to 0.6. එතන මෙතනදී යම් පැහැදිලිවම කෙලින්ම දෙනවා මේක binomial distribution එකක් කියලා. එතකොට ඒ කියන්නේ x කියන එක binomial n p වල ඊට පස්සේ x කියන එක binomial මෙතන n කියන්නේ 3යි p කියන්නේ 0.6යි. right. එතකොට මෙතන කියනවා find the probabilities of success for values of x from 0 to 3. එතකොට px සමානයි 0, px සමානයි 1, px සමානයි 2, px සමානයි 3. එතකොට මෙන්න මේ අවස්ථාවන් වලදී සම්භාවිතාවයන් හොයන්න කියලායි කියන්නේ. ඒතර අපි අර ෆන්ක්ෂන් එක අපි කතා කරපු px සමානයි x, ncx, px, qn din x කියන ෆන්ක්ෂන් එක දාලා මේවා යගයන් වෙන වෙනම හොයන්න පුළුවන්. ඊට පස්සේ මේකේ mean එකයි standard deviation එකයි හොයන්න කියනවා. එතකොට mean එක කියලා කියන්නේ np. එතකොට n කියන්නේ 3යි. 3.5න් වැඩි කරා. standard deviation එක කියන්නේ npq ගේ වර්ගමූලය. එතකොට මේ නාගය q ගෙන් වැඩි කරලා ඒකේ වර්ගමූලය ගන්න පුළුවන්. ඒ විදිහට ඒකේ mean එකයි standard deviation එකයි හොයන්න පුළුවන්. right. ඊළඟට කියනවා දෙවෙනි exercise එක. ඒකේ කියනවා family එකක් තියෙනවා. එතකොට ඒ family එකේ ළමයි 5 දෙනෙක් ඉන්නවා. ඒ ළමයින්ගෙන් ළමයෙක් පිරිමි ළමයෙක් වීම සහ ගෑණු ළමයෙක් වීම කියන සම්භාවිතා දෙකම 0.5යි. ඒතර මේ ගාන ගත්තාම නිශ්චිත නැහැසුම් සංඛ්‍යාවක් තියෙනවා. ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. එක්ක පිරිමි එක්ක ගෑනු. ඒ වගේම සාර්ථකය ලැබීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒක නිශ්චිතයි. එතකොට අනිත් පැත්තෙන් අසාර්ථකය ලැබීමේ සම්භාවිතාවයක් නිශ්චිතයි. එතකොට මේ එක ළමයා අනිත් ළමයාගෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ සිද්ධිය ද්විපද ව්‍යාප්තියට එන ගාන. දැන් කලින් ගානේදී නම් කෙලින්ම කියනවා binomial distribution එකේ තියෙනවා කියලා. නමුත් මේකෙදි අපිට පේපර් එකේ ගණන් එද්දී කියන්නේ නැහැ සමහරවිට මේක ද්විපද ව්‍යාප්තියට අදාළ ගානක් කියලා. අපි හොයා ගන්න ඕනේ මේක ද්විපදද පොයිසොන්ද මොකක්ද කියලා. මේක බැලුවමට අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මොන ව්‍යාප්තියටද අදාළ වෙන්නේ කියලා මේ තියෙන කරුණුත් එක්ක. right. ඒ වගේම ප්‍රශ්න දෙක බැලුවාම at least there is one boy, at least there are one boy and girl. එතකොට මෙතනදී අපි තීරණය කරන්න ඕනේ success කියන එකට මොකද්ද ගන්නෙ? එහෙම නැත්නම් simple p කියන එකට මොකද්ද ගන්නෙ? q කියන එකට මොකද්ද ගන්නෙ කියන එක. අපි ගමු පිරිමි ළමෙක් වීම number of boys. මෙතන අපිට දෙකම ගන්න පුළුවන්. හරිද?
අපි වඩා පහසුවෙන් ගන්න පුළුවන් එක ගමු. එතකොට අපි ලියන්න පුළුවන් මේ x කියන එක බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක තියෙනවා np එක. එතකොට n කියලා කියන්නේ ළමයි 5යි. පිරිමි ළමයි එක්වීම කියන එක තමයි අපි x කියලා ගන්න. එතකොට පිරිමි ළමයි එක්වීම 0.5යි. ගෑනු ළමයි එක්වීම ගත්තත් ඒත් 0.5යි. ඒත් අපි x කියන එක අනිවාර්යෙන් නිර්වචනය කරන්න ඕනේ. එතකොට x කියන්නේ number of boys. right. එතකොට මේ boy කියන එක්වීමේ සම්භාවිතාවය තමයි 0.5 කියලා එතන කියන්නේ. right. එතකොට අපි පොදු වේ ෆන්ක්ෂන් එක ලියාගත්තොත් ncx px qn din x. එතකොට මේ ගානට අදාළව අපි අදාළ කරගෙන ෆන්ක්ෂන් එක ලිව්වොත් n කියන්නේ 5යි, p කියන්නේ 0.5යි, n කියන්නේ 5යි, cx p කියන්නේ 0.5යි, x q කියන්නේ 0.5යි, n din x. මොකද p කියන්නේ 0.5 කියන්නේ 1න් 0.5 ගියාම 0.5යි qn එක. right. එතකොට අංක 1 අහනවා at least there is one boy. at least there is one boy. at least there is one boy කියන්නේ අඩුම තරමේ එක කොල්ලෙක් හරි ඉන්න ඕනේ. අඩුම තරමේ. අඩුම තරමේ එක්කෙනෙක් කියන්නේ px වැඩි හෝ සමානයි 1යි. එතකොට මේකට අදාළ වෙන්නේ මොනවාද? px වැඩි හෝ සමානයි 1යි කිව්වහම මේකට අදාළ වෙනවා 1 2 3 4 5. 1 2 3 4 5. ඒතර මේකට අදාළ වෙන්නේ නැත්තේ px සමානයි 0. අපිට කෙලින්ම එකෙන් px සමානයි 0 අඩු කරන්න පුළුවන්. හේතුව x සමානයි 1 2 3 4 5 කියන ඒවයි එකතුව තමයි මෙතන අහන්නේ. අඩුම තරමේ එක්කෙනෙක් ඉදීම. අඩුම තරමේ එක්කෙනෙක් ඉදීම කිව්වහම එක්කෙනෙක් ඉදීම වෙන්නත් පුළුවන්, දෙන්නෙක් ඉදීම, තුන් දෙනෙක් ඉදීම, හතර දෙනෙක් ඉදීම, පස් දෙනෙක් ඉදීම. ඔය හැම එකේම සම්භාවිතාවන් ටික එකතුව. ඒතර මේ ඔක්කොම එකතු කරනට වඩා ලේසි මේකට අදාළ වෙන්නේ නැත්තේ බිඳුව විතරයි. ඒ කියන්නේ එක්කෙනෙක්වත් නොවිදීම විතරයි. ඒ නිසා අපිට පුළුවන් එකෙන් px සමානයි බිඳුව කියන්නේ 5යි c බිඳුව 0.5 බිඳුව 0.5 පහරින බිඳුව කියන්නේ 5යි. මෙන්න මේකේ උත්තරේ අපිට එකෙන් මේකේ උත්තරේ අඩු කරාම එන එක තමයි අඩුම තරම එක කොල්ලෙක්වත් ඉදීමේ සම්භාවිතාවය. ඒ ගානේ දෙවෙනි කොටස ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. වෙනස් විදියට අහන්නේ at least there are one boy and one girl. ඒකේ මොකද්ද මේ කියන්නේ? දැන් අපිට කලින් ඇහුවා at least, at most, එහෙම නැත්නම් නිශ්චිතවම. දැන් මෙතන at least one boy and one girl පොඩ්ඩක් වෙනස්. එතකොට මේකේ කියන්නේ at least one boy. at least one boy කියන්නේ එකක්, at least one girl කියන්නේ තව එකක්. ඒතර ওই දෙක සම්බන්ධ කරලා තමයි මෙතන අහන්නේ. right. එතකොට දැන් x කියන එක ගත්තාම x කියන්නේ අපි කිව්වා number of boys කියන එක. at least one boy අපි කලින් හදපු පළවෙනි කොටසේදී at least one boy කියලා අපි අදහස් කරා. ඒතර අපි ඒක ලියන්නේ p x වැඩි හෝ සමානයි 1. හරිද? ඊළඟට at least one girl. අන්න. දැන් මෙතන මේ girl ගේ පැත්තෙන් අහනවා. ඒත් දැන් මේ x කියලා අපි හඳින්නුවේ එහෙම නැත්නම් අපි මේ p කියලා ගත්තේ boy ගේ පැත්තෙන්. එතකොට මේ at least one girl කියන එකත් අපි boy ගේ පැත්තෙන්ම තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ at least one girl කියන එකේ තේරුම මොකද්ද? පිරිමි ළමයාගේ පැත්තෙන් ගත්තොත් කියන්නේ අවම වශයෙන් එක ගෑනු ළමයෙක් ඉන්නවා කියන එකේ අදහස තමයි අනිත් පැත්තට උපරිම වශයෙන් පිරිමි ළමයි ගත්තොත් උපරිම වශයෙන් පිරිමි ළමයි ඉන්න පුළුවන් 4ක්. එන්න මේක හරි වැදගත්. මේකේ තේරුම උපරිම වශයෙන් පිරිමි ළමයි 4ක් ඉන්නවා වගේම අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් අවම වශයෙන් එක ගෑනු ළමයෙක් ඉඳීම කියන එක. මොකද මෙතන දැන් මේකට අදාළ වෙන්නේ px සමානයි 0, px සමානයි 1 ওই විදිහට ගිහිල්ලා px සමානයි 4 වෙනකන් තියෙන අගයන් ටිකනේ. සරලව ගත්තොත් 0 1 2 3 4. එතකොට මේ බිඳුව කියන්නේ පිරිමි ළමයි බිඳුවේ අවස්ථාවේදී ගෑනු ළමයි 5ක් ඉන්නවා. ඒතර ඒ කියන්නේ අවම වශයෙන් ගෑනු ළමයි කොහොමත් එක්කෙනෙක් ඉන්නේ. පිරිමි ළමයි 1 කියන්නේ අනිවාර්යෙන් ගෑනු ළමයි එතන 4ක් ඉන්නවා. එතනත් හරි. පිරිමි ළමයි 2 කියන්නේ ගෑනු ළමයි 3ක් ඉන්නවා. පිරිමි ළමයි 3 කියන්නේ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. පිරිමි ළමයි 4 කියන්නේ ගෑනු ළමයි එක්කෙනෙක් ඉන්නවා. දැන් පිරිමි ළමයි 5ක් ආවොත් මේ 5ක් ආවොත් එතන ගෑනු ළමයි එක්කෙනෙක්වත් නැහැ. එහෙනම් ඒ අවස්ථාව ගන්න බෑ. එහෙනම් මේ px අඩුයි හෝ සමානයි 4. එහෙම නැත්නම් උපරිම වශයෙන් පිරිමි ළමයි 4ක් කියන්නේ අනිත් පැත්තට අවම වශයෙන් එක ගෑනු ළමයෙක් ඉදීමේ සම්භාවිතාවය.
එතකොට මේ x කියන එක මෙතනදී කියන අවම වශයෙන් එක පිරිමි ළමයෙක් ඉන්නත් ඕනේ අවම වශයෙන් එක ගෑනු ළමයෙක් ඉන්නත් ඕනේ. එහෙනම් මේ 1යි 4යි අතර තමයි දෝලණය වෙන්නේ. ඒතර අපි මේක ලියන්නේ x කියන එක එකට වඩා වැඩි හෝ සමානයි ඒ වගේම 4ට වඩා අඩුයි හෝ සමානයි. එකට වඩා වැඩි හෝ සමානයි 4ට වඩා අඩුයි හෝ සමානයි. එතකොට මේකේ අදහස වෙන්නේ මේකට අදාළ වෙන්නේ මොනවාද? px සමානයි 1 px සමානයි 2 px සමානයි 3 px සමානයි 4. පැහැදිලිද? මොකද මෙතනදී x කියන එක 1 හෝ 1ට වඩා වැඩි වෙන්නත් ඕනේ 4 හෝ 4ට වඩා අඩු වෙන්නත් ඕනේ. ඒතොර දැන් 1 හෝ 1ට වඩා වැඩි වුණාම එතනදී 1 2 3 4 5 කියන ටික එනවා. 4ට වඩා අඩු වුණාම 4 3 2 1 බිඳුව කියන ටික එනවා. නමුත් දැන් 1ට වඩා වැඩි වෙන අවස්ථාවේදී 5 කියන එක ගන්න බෑ. මොකද මෙතනදී තව කන්ඩිෂන් එකක් තියෙනවා 4ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම 4ට වඩා අඩු වුණාම බිඳුව ගන්න පුළුවන් වුණාට මෙතන කියනවනේ 1ට වඩා වැඩි වෙන්නත් ඕනේ කියලා. ඒ නිසා බිඳුව ගන්න බෑ. ඒතර අදාළ වෙන්නේ 1යි 2යි 3යි 4යි. ඒතර මේක හොඳට බැලුවොත් පිරිමි ළමයි එක්කෙනෙක් ඉන්න අවස්ථාව, පිරිමි ළමයි දෙන්නෙක් ඉන්න අවස්ථාව, පිරිමි ළමයි තුන් දෙනෙක් ඉන්න අවස්ථාව, පිරිමි ළමයි 4 දෙනෙක් ඉන්න අවස්ථාව. මේ අවස්ථා හතරෙම අවම වශයෙන් පිරිමි ළමයෙක් ඉන්නවා. මෙතන පිරිමි ළමයි එක්කෙනයි ගෑනු ළමයි 4ක් කියන්නේ අවම වශයෙන් පිරිමි ළමයෙකු ගෑනු ළමයෙකු ඉන්නවා. මෙතන පිරිමි ළමයි දෙන්නයි ගෑනු ළමයි තුන් දෙනයි කියන්නේ අවම වශයෙන් පිරිමි ළමයි ගෑනු ළමයි කියන කොන්දේසි ඉටු වෙනවා. මෙතනත් පිරිමි ළමයි තුන් දෙනයි ගෑනු ළමයි දෙන්නයි කියන්නේ එතනත් ඒ කොන්දේසි ඉටු වෙනවා. පිරිමි ළමයි 4යි ගෑනු ළමයි එක්කෙනයි කියන්නේ එතනත් ඒ කොන්දේසි ඉටු වෙනවා. ඒතර මේ කොන්දේසි ඉටු වෙන්නේ නැත්තේ px සමානයි බිඳුවේදී. ඒ කියන්නේ පිරිමි ළමයි එක්කෙනෙක්වත් නැති අවස්ථාවේදී සහ px සමානයි 5ේදී. ඒ කියන්නේ පිරිමි ළමයි ඔක්කොම ඉන්න අවස්ථාවක. ඒ කියන්නේ ගෑනු ළමයි එක්කෙනෙක්වත් නැති අවස්ථාවක. එහෙනම් at least one girl and one boy කිව්වහම මෙන්න මේ එකත් හතරත් අතර එක සහ හතර කියන දෙකත් අදාළ වෙනවා. ඒ දෙක අතර තියෙන අගයන් ටිකේ සම්භාවිතාවන්ගේ එකතුව තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. අපි තුන්වෙනි ගානට යන් එක්සැම්පල් එකේ තුන්වෙනි ගාන. ඒතර ආයතනයක් තියෙනවා. ඒ ආයතනයට පරීක්ෂා කරන්න ඕනේ ඒගොල්ලන්ගේ භාණ්ඩ ලොට් එකක් පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද කියන එක. ඒතර මේගොල්ලෝ මේකට සාම්පල් එකක් ගන්නවා. මේ සාම්පල් එකේ එකක 10ක් තියෙනවා. ඒතකොට එකක 10න් දෙකක් හෝ වැඩි ගණනක් දෝෂ සහිත නම් ඒගොල්ලෝ ඒ ලොට් එක රිජෙක්ට් කරනවා. ඒ වගේම කියනවා සාමාන්‍ය 5ක ඩිෆෙක්ටිව් සම්භාවිතාවයක් තියෙනවලු ඒ භාණ්ඩ දෝෂ සහිත වෙන්න. රයිට්. එතකොට මේ ටික අපි මුලින් ලියාගමු. එතකොට භාණ්ඩ සාම්පල් එකේ භාණ්ඩ 10ක් අදාළ වෙනවා. ඒ වගේම දෝෂ සහිත item අපි හිතමු x කියන්නේ number of defective items කියලා අපි ලියාගමු. number of defective items. එහෙම ලියාගත්තාම x වැඩි හෝ සමානයි 2 නම් number of items දෙකක් හෝ දෙකට වඩා වැඩියෙන් දෝෂ සහිත වුණොත් මේක රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් වෙනවා. ඒ වගේම 105ක සම්භාවිතාවයක් තියෙනවලු මේකේ දෝෂ සහිත item තියෙන්නේ. රයිට්. ඒතකොට මේ කියන ලක්ෂණත් එක්ක ගත්තාම මේක නිශ්චිත නැහැසුම් සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම සාර්ථකය අසාර්ථකය කියලා ප්‍රතිඵල දෙකෙන් පමණයි සමන්විත වෙන්නේ. ඒ කියන්නේ දෝෂ සහිත වීම හෝ දෝෂ රහිත වීම. ඒ වගේම දෝෂ සහිත වීම කියන එක අපි ගත්තොත් සාර්ථකය කියලා මේ ගානට අනුව ඒක 105යි සම්භාවිතාවය. ඒක දිගට මෙහෙමම තියෙනවා. ඒ වගේම අර භාණ්ඩ 10 එක එක භාණ්ඩයන්ගෙන් සොයා ඇත්ත. එතකොට මේක බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක අපිට හදන්න පුළුවන්. එතකොට බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක x බයිනෝමියල් np. එතකොට මේක මේ ගානට අදාළ කරගත්තාම x බයිනෝමියල් n කියන්නේ 10යි p කියන්නේ 0.05යි 105 කියන්නේ 0.05යි. රයිට්. එතකොට අපෙන් අහනවා මේක පිළිගැනීමේ සම්භාවිතාවය. එතකොට මෙතන තියෙනවා මේගොල්ලෝ කියනවා මෙන්න මේ භාණ්ඩ දෙකක් හෝ වැඩි ගණනක් දෝෂ සහිත වුණොත් පිළිගන්නේ නැහැ කියලා. රයිට්. එතකොට පිළිගන්න නම් එන එකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත මොකද්ද? මේකේ අනිත් පැත්ත. මේකේ අනිත් පැත්ත මේක නෙමෙයි. මේක හොඳට මතක තියාගන්න. මේක ඉස්සරහා ගණන් වලටත් ඕනේ වෙනවා. දැන් මේකෙන් කියන්නේ x 2 හෝ 2කට වඩා වැඩි. එතකොට 2 3 4 ඔය විදිහට 10 වෙනකන් අදාළ වෙනවා. මෙතන කියන්නේ 2 හෝ 2කට වඩා අඩු. එතකොට එතනටත් 2 1 බිඳුව. එතකොට මේ දෙකටම 2 අදාළ වෙනවනේ. එතකොට එහෙනම් ඉතින් මේකේ අනිත් පැත්ත වෙන්න බෑනේ මේක. මොකද මේ දෙකටම x සමානයි 2 මෙතනටත් x සමානයි 2 අදාළයි. ඒ නිසා මේ වගේ එක අනිත් පැත්ත කියන්නේ මෙන්න මේක නැතුව.
ඒතර මෙතනට අදාළ වෙන්නේ x2 3 4 5 6 7 8 9 10. ඒතර මෙතනට අදාළ වෙන්නේ x අඩුයි 2කට වඩා කිව්වම x2 අදාළ වෙන්නේ නැහැ. එතකොට x බිඳුව x1. එහෙනම් මෙන්න මේ x අඩුයි 2 වීමේ සම්භාවිතාවය හෙව්වනම් ඒ තමයි මේක පිළිගැනීමේ සම්භාවිතාවය. එහෙම නැත්නම් මේක අපිට සමාන වෙනවා x අඩුයි හෝ සමානයි 1ට. මොකද x අඩුයි හෝ සමානයි 1 කිව්වම 1 අදාළයි බිඳුව. ඒතර x අඩුයි 2 කියන්නේ 2 නෑ 1යි බිඳුවයි. x අඩුයි හෝ සමානයි 1 කියන්නේ 1 බිඳුව. ඒතර මේ x වැඩි හෝ සමානයි 2 කියන එකේ අනිත් පැත්තේ විදිහට x අඩුයි 2 ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් x අඩුයි හෝ සමානයි 1 ගන්නත් පුළුවන්. ඒතර ඒක හොඳට තේරුම් ගන්න. රයිට්. එතකොට අපිට මේකේ හොයන්න ඕනේ x අඩුයි 2. එහෙම නැත්නම් x අඩුයි හෝ සමානයි 1. රයිට්. එතකොට මේකට අදාළ වෙන්නේ px සමානයි බිඳුව ධන px සමානයි 1. ඒ කියන්නේ දෝෂ සහිත අයිතම බිඳුවක් තිබීම, ඒ කියන්නේ දෝෂ සහිත අයිතම නොතිබීම සහ දෝෂ සහිත අයිතම එකක් පමණක් තිබීම. දෝෂ සහිත අයිතම එකක් පමණක් තිබීම. ඒක තමයි මේ ලිවි px සමාන 1. රයිට්. එතකොට මේකේ අපිට සම්භාවිතා හොයන්න පුළුවන්. n කියන්නේ 10යි. 10c බිඳුව මෙතන 0.05 ඒකේ බිඳුව මෙතන 0.9යි 5. ධන 10c 1 0.05 1 0.9යි 5 10න් එකක් 9. ඒතර මේ අගයන් දෙක එකතුව තමයි මේක පිළිගැනීමේ සම්භාවිතාවය. එතකොට මේක ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවය කියන්නේ අපි දන්නවා ඒගොල්ලෝ කියලාම තියෙනවා ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවය කියන්නේ px මේකේ සම්භාවිතාවය වැඩි හෝ සමානයි 2. ඒතර මේකේ සම්භාවිතාවය කියන්නේ දැන් අපි කිව්වා මේකේ අනිත් පැත්ත තමයි අපි මේ හෙව්වේ පිළිගැනීමේ සම්භාවිතාවය. එහෙනම් 1 ඍණ px අඩුයි 2. 1 ඍණ px අඩුයි 2 කියන්නේ එකෙන් අඩු කරනවා මේකට අපිට ලැබෙන අගය. px අඩුයි 2 කිව්වත් එකයි. එහෙම නැත්නම් px අඩුයි හෝ සමානයි 1 කිව්වත් එකයි. එතකොට මේ අපි මුලින් හෙව්වා මේක පිළිගැනීමේ සම්භාවිතාවය. මොකද එතනදී දෝෂ සහිත අයිතම බිඳුවක් තිබ්බොත් හෝ දෝෂ සහිත අයිතම එකක් තිබ්බොත් ඒක අපි පිළිගන්නවා. ඒ වගේ මේකේ අනිත් පැත්ත දෝෂ සහිත අයිතම දෙකක් හෝ දෙකට වඩා වැඩි ගණනක් තිබ්බොත් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අර එකයි කියන්නේ පිළිගැනීමටත් නොපිළිගැනීමටත් ඒ කියන්නේ පිළිගැනීමටත් ප්‍රතික්ෂේප කිරීමටත් කොහොමත් එකතු එකයි. ඒත් එකෙන් පිළිගැනීමේ සම්භාවිතාවය අඩු කරාම අපිට ලැබෙනවා මේක ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවය. අපි බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක ගැන දෙපද ව්‍යාප්තිය ගැන කතා කරා මේ වීඩියෝ එකේදී. ඒතර ඒකේ හැඳින්වීම, ඒකේ ලක්ෂණ කොහොමද අපි ඒක ගණිතමය වශයෙන් අර්ථකථනය කරන්නේ, මොකක්ද ඒකේ ශ්‍රිතය, කොහොමද ප්‍රායෝගිකව ගැටලු සම්භාවිතා ගැටලු ඒක ආසනෙන් සුළු කරන්න කියන එක කතා කරා. ගණනය කිරීම කිහිපයක්ම කතා කරා. එතකොට මේ දෙපද ව්‍යාප්තියට අදාළව පේපර් එකේ ගණන් එන්න පුළුවන්, අනිවාර්යයෙන්ම එනවා. එතකොට පුළුවන් තරම් මේ විපද ව්‍යාප්ති සම්බන්ධ ගැටලු හොයාගෙන ඒවා අධ්‍යයනය කරන්න. මොකද ගානෙන් ගාන වෙනස් වෙනවා. දැන් අපි කරපු ගණන් දෙක තුන එකකට වඩා එකක් වෙනස්. ඒ යොදා ගන්න තියරි එක එක වුණාට ගානෙන් ගාන දීලා තියෙන විස්තරේ ප්‍රායෝගිකව අදාළ කරගන්න විදිය වෙනස්. ඒක ඒ ගණන් හදලම තමයි මේ හුරුව ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ දවසේ වීඩියෝ එකේදී පොයිසෝන් ව්‍යාප්තිය ගැන කතා කරනවා. ඒ පොයිසෝන් ව්‍යාප්තිය මේ වගේම ගණන් හදන්න තියෙන පාඩමක් කොටසක්. එතකොට ඒ වෙනකන් මොනවා හරි මේ විපද ව්‍යාප්තියට අදාළ ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ දවසේ අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු.